රසායනික විපර්යාස වලට උදාහරණ තමයි දැන් අපි මුලින්ම කතා කරන්න යන්නේ. රසායනික විපර්යාස හඳුන්වන තව නමක් තමයි රසායනික ප්‍රතික්‍රියා. දැන් මීට කලින් අපි කතා කරේ භෞතික විපර්යාස. භෞතික විපර්යාසයකදී යම් ද්‍රව්‍යයක භෞතික අවස්ථාව තමයි වෙනස් වෙන්නේ. ඝන ද්‍රව වෙනවා, ද්‍රව වායු වෙනවා. ඒක අපි කතා කරලා ඉවරයි. ඝනයක් ද්‍රව වෙනවට කිව්වා විලයනය. ද්‍රවයක් වායු වෙනවට කිව්වා වාෂ්පීකරණය. ආයිත් වායුවක් ද්‍රව වෙනවට කිව්වා ඝනීභවනය. ආයිත් ද්‍රවයක් මේ ඝන වෙනවට කිව්වා හිමායනය. ඒ කොටස් ටික අපි කතා කරා. ආයිත් ඝනයක් කෙලින්ම වායුවක් බවට පත් වෙනවා නම් කිව්වා ඌර්ධව පාතනය. හරිද? ඔය ටික කතා කරලා ඉවරයිනේ අපි. ඊළඟට දැන් අද කතා කරන්නේ රසායනික විපර්යාස. රසායනික විපර්යාස වලට කියන තව නමක් තමයි රසායනික ප්‍රතික්‍රියා. හරි. රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනකොට දැකගත හැකි සාක්ෂි ගොඩක් තියෙනවා. දැන් මේ සාක්ෂි තමයි අපි කතා කරන්න යන්නේ. ඒවා ඇත්තටම වෙනවද නැද්ද කියන එක හඬ පිටවීම, ආලෝකය පිටවීම, වර්ණය වෙනස් වීම, තාප හුවමාරු ඒ කියන්නේ රත් වීම, සිසිල් වීම, පතුලේ යම් යම් ද්‍රව්‍ය තැම්පත් වීම, අපි ඒවට කියනවා අවක්ෂේප ඇතිවීම. දැන් එහෙම වෙනවා කියලා පෙන්වන්න අපිට ක්‍රියාකාරකම් හතරක් තියෙනවා. පළවෙනි ක්‍රියාකාරකම තමයි ලෙඩ් නයිට්‍රේට් රත් කිරීම. හොඳට බලාගෙන ඉන්න මේක ටිකක් අර ආසේ හිතන කොටස. ලෙඩ් නයිට්‍රේට් රත් කිරීම. ලෙඩ් නයිට්‍රේට් කියන්නේ පුතේ සුදු පාට ඝන ස්පටික විදියට තියෙන ද්‍රව්‍යයක්. ලෙඩ් නයිට්‍රේට්. දැන් අපි කරන්න යන්නේ පළවෙනි ක්‍රියාකාරකමේදී ලෙඩ් නයිට්‍රේට් රත් කිරීම. එතෙන්දී අපිට අවශ්‍ය වෙනවා පරීක්ෂණ නලයක් එහෙම නැත්නම් කැකෑරුම් නලයක් තාපයට ඔරොත්තු දෙන්න. හරිද? දැන් විද්‍යාගාරයේ තියෙන හැම පරීක්ෂණ නලයක්ම රත් කරන්න ගන්නේ නැහැ. රත් කරන ප්‍රතික්‍රියාවලට ගන්නේ අපි බෝරොසිලිකේට් වලින් හදපු කැකෑරුම් නලයක් එහෙම නැත්නම් පරීක්ෂණ නලයක්. දැන් පරීක්ෂණ නලයක් රත් කරද්දී අපිට ඒක අතින් අල්ලන්න බෑ. දැන් ඔයගොල්ලන්ට පේන මෙන්න මේ පරීක්ෂණ නලය එහෙම නැත්නම් මේ කැකෑරුම් නලය මෙන්න මෙතන ගහලා තියෙනවා බෝරොස් මෙන්න මේක BROSIL කියලා ගහලා තියෙනවා. පේනවද? BROSIL මේකේ බෝරොසිලිකේට්. ඒ කියන්නේ මේක ඇවිල්ලා රත් කරාට පුපුරන්නේ නැහැ. නිකන් සාමාන්‍ය වීදුරු වලින් හදපු එකක් නම් රත් කරපුවම මෙතනින් කැඩිලා පුපුරලා විසි වෙලා යනවා. කැලි කැඩිලා. ඒක නිසා අපි මේ වගේ එකක් ගන්නවා. අරගෙන ඉවර වෙලා ගන්නවා පරීක්ෂණ නල අල්ලුවක්. මේ තියෙන්නේ පරීක්ෂණ නල අල්ලුවක්. හරිද? මේක අපිට පුළුවන් එහෙම මෙන්න මේ විදිහට මෙහෙම දාලා මේක තද කරගන්න. හරිද? මේකේ තියෙන්නේ ලීමිටක්. අපිට මේ ලීමිටෙන් ඇල්ලුවම අතට රස්නේ දැනෙන්නේ නැහැ. ඒතර අපි බන්සන් 1000කකින් රත් කරද්දී මේ පරීක්ෂණ නල අල්ලුවකින් අල්ලගෙන තමයි මේක රත් කරන්නේ. මෙතෙන්දි ගන්නවා කැකෑරුම් නලයට ගන්නවා ලෙඩ් නයිට්‍රේට් ග්‍රෑම් එකක්. සුදු පාටයි සුදු පාට ලෙඩ් නයිට්‍රේට් ග්‍රෑම් එකක් විතර ඒ කියන්නේ පොඩි ප්‍රමාණයක් මේක ඇතුළට දානවා. දාලිවර වෙලා කැකෑරුම් නලය මෙහෙම අල්ලලා බන්සන් 1000කට රත් කරනවා. ටික වෙලාවක් රත් කරනකොට අපිට පේනවා දැන් මම ඉස්සලා කියලා දීලා නිරීක්ෂණ එක ඊට පස්සේ පෙන්නනවා. අපිට පේනවා මෙන්න මෙතන හැදෙනවා දුඹුරු පාට වායුව. පළවෙනි එක. දුඹුරු පැහැති වායුවක් පිට වෙනවා. හරිද? දුඹුරු පාට වායුවක් පිට වෙලා පතුලේ අර සුදු පාට කුඩ වෙනුවට රතු පාටට හුරු කුඩක් ඉතුරු වෙනවා. තව ඕගොල්ලන්ට පේන ටිකනේ ඔය ළඟ හිටියානම් ඕගොල්ලොන්ට දැනෙනවා හුස්ම හිර කරවන සුළු කටුක ගඳක්. අර දුඹුරු පාට වායුව අපිට හුස්ම ගන්න අමාරු සැර ගඳක් තියෙන වායුව. ඊට පස්සේ තව දුරටත් අපිට කරන්න පුළුවන් දැල් වෙන හඳුන් කූරයි. කියන්නේ හඳුන් කූරේ අර ගිලිපුරුඟුව තියෙන හඳුන් කූරක් අරගෙන මේක නලේ ඇතුළට දැම්මොත් ඒක ආපහු ගිනි ගන්න පේනවා. ඒ කියන්නේ මෙතන පිට වෙනවා දුඹුරු පාට වායුවට අමතරව ඔක්සිජන්. ඔක්සිජන් පිට වෙන නිසා තමයි අර හඳුන් කූර ගිනි ගන්න. ඒක අපිට පේන්නේ නැහැ. ඒක බලා ගන්න පුළුවන් ඒක දාන. ඒක ඕගොල්ලෝගේ පොතේ නැහැ. හරිද? ඕගොල්ලෝගේ පොතේ තියෙන්නේ මෙන්න මේ ටික. දුඹුරු පාට කුඩක් පිටවීම, දුඹුරු පාට වායුවක් පිටවීම, රතු පාට කුඩක් පතුලේ ඉතිරිවීම. හරිද?
එතන කටුක ගඳක් ඇතිවීම. ඔන්න ඔය ටික තමයි අපි දැනගන්න ඕන මේ ලෙඩ් නයිට්‍රේට් රත් කරාම වෙන දේ. හරි. දැන් ඒක ඇත්තද බොරුද බලන්න අපි මේ ක්‍රියාකාරකම බලමු. එතකොට ඔයගොල්ලන්ට පැහැදිලි වෙයි ලෙඩ් නයිට්‍රේට් රත් කරාම මොකද්ද වෙන්නේ කියලා. ඒක විනාඩියක් දෙන්නම් මේ. මේ කරනකම් How are you today? So today I'm going to demonstrate a thermal decomposition reaction of PbNO3 whole twice. දැන් ඔය මේ කොළ පාට මේ කන්ටේනර් එකේ නම් මේ වාදනයේ තියෙන්නේ ලෙඩ් නයිට්‍රේට්. හරිද? මේවා සුදු පාටයි. දැන් මෙයා ඔයගොල්ලන්ට පේනවා මේ කැකෑරුම් නලයකට ලෙඩ් නයිට්‍රේට් ස්වල්පයක් අරගෙන තියෙනවා. මෙහා පැත්තෙන් තියෙන්නේ ඒවා. මේ සුදු පාටට තියෙන්නේ ඒවා. හරිද? ඒක පරීක්ෂණ වල අල්ලුවක් අල්ලලා බන්සන් 1000ක් දැල්වලා තියෙනවා. අපි බලමු මොකද්ද වෙන්නේ කියලා. That is lead to nitrate, and for this experiment we require a Bunsen's burner, we require a test tube holder, we require a test tube, we require PbNO3, and PbNO3 whole twice lead nitrate is white in color, and I have already taken some amount of lead nitrate in the test tube, right? So I already have this PbNO3 whole twice over here. Plus we also require an incense stick to check the presence of oxygen. Now the reaction goes as under: the lead nitrate PbNO3 whole twice, it decomposes in presence of heat to form lead oxide plus nitrogen dioxide and oxygen gas. Nitrogen dioxide is a toxic gas and it is reddish brown in color, and oxygen gas can be checked by the help of the incense sticks. So now let's proceed the experiment. We need to heat it a bit strongly. බලන්න වෙන දේ රත් කරනකොට As you can see, the decrypitation is taking place. As you can hear the sound, crackling sound. ඔයාලට පේනවාද දැන් ඔන්න දැන් ටික ටික පේනවාද රතු පාටට හොරු දුඹුරු පාට වායුවක් පිට වෙනවා. Fumes have started to come out. And now let me put the මොකද උතන ඔය ඔක්සිජන් පිට වෙන නිසා තමයි හඳුන් කුරේ දැල්ලක් ඇති වෙන්නේ ආපහු. As you can see that the oxygen gas is making the flame more brighter. Oh, done, superb. So as you can check the presence of oxygen gas with the help of burning splinter. The oxygen gas burns the splinter, and here we have the NO2 gas as well. මේ දුඹුරු පාට වායුව කටුක ගඳක් තියෙන නාසයට නිකන් හුස්ම හිර කරවන වගේ ගඳක් එන්නේ. හරිද? ඒ කියන්නේ මේ ඒ වායුවේ ගඳ. Just to the demonstration, please make sure that this reddish brown gas is very toxic. So whenever you carry out this experiment, you carry out in open. Thank you for watching this. ගොඩක් වෙලාට මේක කරන්න ඕන විවෘත ස්ථානයක මොන මේ වායුව විසයි. අන්තිමට රතු පාටට හුරු උඩක් ඉතිරි වෙන්නේ. ඔන්න එහෙනම් දැන් පළවෙනි ක්‍රියාකාරකම අපිට ওই විදිහට පැහැදිලි කරගන්න පුළුවන්. හරිද? එහෙනම් ඔයගොල්ලන්ට පැහැදිලි වෙනව නේද පළවෙනි ක්‍රියාකාරකමේ කරපු දේ? පළවෙනි ක්‍රියාකාරකමේ කරේ ලෙඩ් නයිට්‍රේට් අරගෙන ඉවර වෙලා කැකෑරුම් නලයකට ඒක රත් කරා. රත් කරනකොට දුඹුරු පාට වායුවක් පිට වුණා. අන්තිමට කැකෑරුම් නලයේ රතු පාට කුඩා ඉතිරි වුණා. හරි. අපි ඊළඟට යනවා දෙවෙනි ක්‍රියාකාරකමට. දෙවෙනි ක්‍රියාකාරකමේදී ගන්නේ අපි කොපර් සල්ෆේට් ද්‍රාවණයක් හා යකඩ ඇණයක්. ඊට පස්සේ කැකෑරුම් නලයක් උෂ්ණත්ව මානයක්. කොපර් සල්ෆේට් කියන්නේ පුතේ විද්‍යාගාරයේ තියෙන නිල් පාටට හුරු ස්පටික කැට විදියට තියෙන රසායනික ද්‍රව්‍යයක් කොපර් සල්ෆේට්. මේවා නිල් පාටයි. කොපර් සල්ෆේට් ස්වල්පයක් ජලයේ දිය කරගන්න. එතකොට අපිට ලැබෙනවා නිල් පාට ද්‍රාවණයක්. හරිද? කොපර් සල්ෆේට් කියන්නේ නිල් පාටට හුරු ද්‍රාවණයක්. ඊට පස්සේ අපි කරන්නේ මොකද්ද? මේක ඇතුළට පිරිසිදු කරගත්තු යකඩ ඇණයක් දාන්න.
පිරිසිදු කරගත්තු යකඩ ඇණයක් දාලා. පිරිසිදු කරගත්තු යකඩ ඇණයක් දාලා ඉවර වෙලා ටික වෙලාවක් තියෙනවා. තියෙන්න ඇරියම මොනවද වෙන්නේ කියලා අපි බලමු. කොපර් සල්ෆේට් ද්‍රාවණයකට මට විනාඩියක් දෙන්න මම ඒක මේ ඔයගොල්ලන්ට පෙන්නන්න. To show you a demonstration in chemistry, it's a demonstration of single displacement reaction. So the displacement reaction would be between iron and the copper sulfate. ඔය තියෙන යකඩ ඇණේ දැන් ඔයගොල්ලන්ට පේනවා. මෙතන තියෙන පිරිසිදු කරගත්තු යකඩ ඇණයක්. ඒ යකඩ ඇණේ නූලකින් ගැට ගහලා තියෙන එහාට මෙහාට ගන්න පුළුවන් වෙන්න ලේසියි. ඊළඟ ජලය තියෙන බීකර් එක කොපර් සල්ෆේට් තියෙනවා. දැන් මෙයා කොපර් සල්ෆේට් එකයි ඉස්සෙල්ලා ජලය දිය කරගනි. ඊට පස්සේ කැකෑරුම් නලයට දාලා බලමු යකඩ ඇණේ ගිල්ලුවට පස්සේ වෙන දේ. We know that iron is more reactive than copper. Here is a reactivity series in front of you, which shows the position of iron is above copper in the reactivity series. For this demonstration, I have taken blue color copper sulfate salt, about 75 ml of water, an iron nail, and I have connected a thread to it. If I want to lift the nail from the top, it makes it easier. A watch glass, test tube. Now I am going to add half a spoon of copper sulfate salt in 75 ml of water, and I am going to stir it well. But just refer to the solubility chart and you will come to know that copper sulfate is very less soluble in water. You can see that some amount of copper sulfate is still present at the bottom, which is undissolved. කොපර් සල්ෆේට් ජලයේ දිය කරාම ඔයගොල්ලන්ට පේන වර්ණය කොපර් සල්ෆේට් ජලයේ දිය කරාම ඔයගොල්ලන්ට පේනවා වර්ණය නිල් පාට බව. දැන් මේ දිය කරප කොපර් සල්ෆේට් මේ කැකෑරුම් නලය තුලට දාන එක තමයි මේ කරන්නේ. After 10 minutes, you can see the බලන්න විනාඩි 10ක් විතර යනකොට වෙන වැඩේ. දැන් ඕගොල්ලෝගේ පොතේ තියෙනවා නිල් පැහැය ක්‍රමයෙන් අඩුවේ යකඩ ඇණය මත හා පතුලේ රතු දුඹුරු පැහැති ද්‍රව්‍යයක් තැන්පත් වේ. බලමු එහෙම වෙනවද කියලා. දැන් මේකේ නිල් පාට එන්න අඩු වෙනවලු යකඩ ඇණේ වටේ හා ඊට පස්සේ පතුලේ රතු දුඹුරු පැහැති ද්‍රව්‍යයක් තැන්පත් වෙනවලු. upper part of the copper sulfate solution, which was blue in color, is now appearing green. This green color is due to the formation of iron sulfate. අපි බලමු කොහොමද පාට වෙනස් වෙන්නේ කියලා. යකඩ ඇණේ එළියට ගත්තම මොන වගේද කියලා දැන්. පේනවාද යකඩ ඇණේ වටේට තැම්පත් වෙලා රතු දුඹුරු පාට ද්‍රව්‍යයක්. හරිද? යකඩ ඇණේ වටේ රතු දුඹුරු පාට ද්‍රව්‍යයක් තැම්පත් වෙලා. මේ තැම්පත් වෙලා තියෙන පුතේ තඹ. කොපර් සල්ෆේට් කියන්නේ තඹවල ලවණයක්. හරිද? කොපර් කියන්නේ තඹ. තඹවල ලවණයක් තමයි මේ කොපර් සල්ෆේට් කියන්නේ.
එතකොට කොපර් තමයි මේ තැම්පත් වෙන්නේ යකඩ ඇනේ වටේ. තඹ පාට වෙලා තියෙන. ඒ වගේම පතුලෙත් තැම්පත් වෙනවා. ඊට පස්සේ තඹ තැම්පත් වෙන්න කොපර් සල්ෆේට් වල නිල් පාට ක්‍රමයෙන් අවර්ණ වෙනවා. කොපර් සල්ෆේට් වල නිල් පැහැය ක්‍රමයෙන් අවර්ණ වෙනවා. ඔය බලන්න ඔය තියෙන්නේ තඹ තැම්පත් වෙලා තියෙන්නේ. ඔය යකඩ ඇනේ වටේ තැම්පත් වෙන්නේ තඹ. හෙලෝ තියෙන පන්ති කරනද? පන්ති කරන ගමන් නෙමෙයි. Now I will allow this reaction to happen overnight. බලන්න ඔක එකපාරට මේ ද්‍රාවණය අවර්ණ වෙන්නේ නැහැ. දැන් ද්‍රාවණය සම්පූර්ණයෙන්ම අවර්ණ වෙන්න නම් දවස් දෙකක් තියන්න ඕන. දැන් බලන්න මෙයා එහෙම තිව්වට පස්සේ වෙන විදිය. අන්න බලන්න. දවසක් විතර ගියාට පස්සේ ඕගොල්ලන්ට පේනවා සම්පූර්ණයෙන්ම දවස් දෙකක් විතර ගියාම සම්පූර්ණයෙන්ම අර නිල් පාට ද්‍රාවණය අවර්ණ වෙලා යකඩ ඇනේ වටේටයි පතුලේ තැම්පත් වෙලා තියෙන තඹ. You can see a lot of copper being deposited on the iron nail. Hello. පරණ ලින්ක් එකම තමයි ලින්ක් එක වෙනස් වෙන්නේ නැහැ. පරණ එකමයි. ඔව්. හරිද? දැන් එහෙනම් ඔන්න ඕක තමයි මේ දෙවන ක්‍රියාකාරකම. දැන් ඕගොල්ලන්ට පැහැදිලිව තියෙන බලන්න ඔය තියෙන්නේ තඹ. හරිද? Now I'm going to remove the iron nail, and there is a lot of copper being deposited on the surface. හරිනේ එහෙනම් ඒකේ ආකාරකමත් පැහැදිලිනේ. right එහෙනම් ඒක දැන් පැහැදිලි. දැන් එතකොට ඕගොල්ලෝ දන්නවා මෙන්න මේ ක්‍රියාකාරකම් දෙකම. පළවෙනි ක්‍රියාකාරකමේදී කරේ ලෙඩ් නයිට්‍රේට් රත් කරා. ලෙඩ් නයිට්‍රේට් කත් කරාම අපි දැක්කා රතු පාටට හුරු දුඹුරු පාට වායුවක් පිට වෙන නැත්නම් දුඹුරු පාට වායුවක් පිට වෙනවා. රතු පාට කුඩක් පතුලේ ඉතුරු වෙනවා. හරිද? ඊට පස්සේ දැක්කා කොපර් සල්ෆේට් ද්‍රාවණයකට යකඩ කියන්නේ පුතේ අයන් කියන එක. හරිද? යකඩ මූලද්‍රව්‍ය වලට කියන්නේ අපි ඉංග්‍රීසියෙන් අයන් කියලා. කොපර් සල්ෆේට් ද්‍රාවණයක් තුල යකඩ ඇණයක් ගිල්ලනවා. එතකොට දැක්කා ටික වෙලාවක් යද්දී යකඩ ඇණේ වටේට රතු දුඹුරු පාට ද්‍රව්‍යයක් තැම්පත් වෙනවා. ඊට පස්සේ පතුලෙත් රතු දුඹුරු පාට ද්‍රව්‍යයක් තැම්පත් වෙනවා. කොපර් සල්ෆේට් ද්‍රාවණයේ නිල් පැහැය ක්‍රමයෙන් අවර්ණ වෙනවා. හරි. ඔය ඇවිල්ලා ප්‍රතික්‍රියාව රසායනික විපර්යාසයක් සිදු වූ බවට සාක්ෂි. තුන්වෙනි එක තමයි කොපර් සල්ෆේට් ද්‍රාවණයක් සහ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් එකට මිශ්‍ර කිරීම. දැන් ඔයගොල්ලෝ කොපර් සල්ෆේට් ද්‍රාවණයක වර්ණය දන්නවා. කොපර් සල්ෆේට් වල වර්ණය නිල් පාටයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ අවර්ණයි. හරිද? සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ කෝස්ටික් සෝඩා කියලා කියන්නේ. කෝස්ටික් සෝඩා අවර්ණයි. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ කියන්නේ සුදු පාට කැට ජලයේ දිය කරාම අවර්ණයි. අපි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් දානවා. දැම්මට පස්සේ මොකද්ද වෙන්නේ කියලා බලමු. දැන් මේ තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් අවර්ණයි. දැන් බලන්න මේ කැකෑරුම් නලයට දාන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ඔයගොල්ලන්ට පේනවා අවර්ණ ද්‍රාවණයක් තමයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ. හරිද? දාලා ඉවර වෙලා මේ තියෙන්නේ කොපර් සල්ෆේට්. දැන් ඔයගොල්ලෝ දන්නවා කොපර් සල්ෆේට් වල වර්ණය නිල් පාටයි. කොපර් සල්ෆේට් නිල් පාට ද්‍රාවණය දාපු ගමන් බලන්න මොකද්ද වෙන්නේ කියලා.
බලන්න නිකන් මේ හැදෙනවා දැම්මට පස්සේ හැදෙනවා නිකන් පතුලට යන ක්‍රමක්‍රමයෙන් පතුලට ගමන් ගන්නා ලා නිල් පාට අවක්ෂේපයක්. මම කිව්වා ද්‍රාවණයක පතුලේ තැම්පත් වෙන දේවල් වලට කිව්වේ අවක්ෂේප කියලා. කොපර් සල්ෆේට් ද්‍රාවණයයි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයයි එකිනෙක ප්‍රතික්‍රියා කරාම පතුලේ ලා නිල් පාට අවක්ෂේප. ඉස්සෙල්ලා පතුලට යන්න ඉස්සෙල්ලා උඩ තිබිලා ක්‍රමක්‍රමයෙන් තමයි ඔක පතුලේ තැම්පත් වෙන්නේ. ලා නිල් පාට අවක්ෂේපයක් තැම්පත් වෙනවා. බලන්න. පේනවද? ඔක ටික වෙලාවක් තිබිලා ලා නිල් පාට අවක්ෂේපයක් විදිහට පතුලේ තැම්පත් වෙනවා. පේනවනේ? දැන් පැහැදිලිව බලා ගන්න පුළුවන්. අන්න ඔක තමයි සිද්ධ වෙන්නේ. ලා නිල් පාට අවක්ෂේපයක්. හරි. අපි බලමු ඕක තව එකක් පොඩ්ඩක්. ඒකමයිනේ. Hello scientific audience, how are you all? So I'm back with a very good demonstration in chemistry, and this is a very important concept for grade 9 and 10 students. Here we are going to understand the effect of heating fit, which is only CUS. නෑ ඒක ඕන එක අපි පස්සේ බලමු ඒක වෙන එක. හරිද? මේ එතන වෙන කතන්දරයක් තියෙන්නේ. ඔයා ඇති දැන් දැක්කනේ වෙච්ච දේ. හරි අපි යන් ඊළඟ එකට. හරි. ඊට පස්සේ ඊළඟ ක්‍රියාකාරකමේ බලමු. ඊළඟ ක්‍රියාකාරකමේ තියෙන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෑ. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් නෙවෙයි තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට දාන්න තියෙනවා සිංක් කැබැල්ලක්. හරි දැන් අපි ක්‍රියාකාරකම් තුනක් බැලුවා. පළවෙනි ක්‍රියාකාරකම අපව පොඩ්ඩක් මතක් කරගමු. පළවෙනි ක්‍රියාකාරකමේ අපි බැලුවේ ලෙඩ් නයිට්‍රේට් ස්වල්පයක් කැකෑරුම් නලයකට අරගෙන ඉවර වෙලා ලෙඩ් නයිට්‍රේට් ස්වල්පයක් කැකෑරුම් නලයකට අරගෙන වෙලා බන්සන් 1000කකින් රත් කරා. එතකොට දැක්ක දුඹුරු පාට වායුවක් පිට වුණා. අන්තිමට රතු පාට කුඩක් ඉතුරු වුණා. දෙවැනි එකේ අපි බැලුවා කොපර් සල්ෆේට් සහිත කැකෑරුම් නලයක් තුල යකඩ ඇණයක් නැත්නම් අයන් ගිල්ලලා තිබ්බා. යකඩ කියන්නේ අයන්. හරිද? එතකොට අපි දැක්කා යකඩ ඇණේ වටේ රතු පාට නැත්නම් රතු දුඹුරු පාට ද්‍රව්‍යයක් තැම්පත් වුණා. පතුලේ ඒ ද්‍රව්‍ය තැම්පත් වුණා. රතු දුඹුරු පාට ද්‍රව්‍ය නිල් පැහැය ක්‍රමයෙන් නැති වෙලා ගියා. ද්‍රාවණයේ නිල් පැහැය නැති වෙලා ගියා. තුන්වෙනි එකේදී දැක්කා කොපර් සල්ෆේට් ද්‍රාවණයක් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් එකට කලවම් කරා. කියන්නේ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට කොපර් සල්ෆේට් බිඳු කිහිපයක් දැම්මා. එතකොට අපි දැක්කා මොකද්ද? අර ලා නිල් පාටට හුරු අවක්ෂේපයක්. අවක්ෂේප කියන වචනේ තේරුම පුතේ අවක්ෂේපයක් කියලා කියන්නේ රසායනික විපර්යාසයකදී පතුලේ තැන්පත් වන ද්‍රව්‍යවලට. ලා නිල් පාට අවක්ෂේපයක් ඉස්සෙල්ලා උඩ පාවි තියෙන්නත් පුළුවන්. තිබිලා පතුලේ තැන්පත් වෙනවා. දැන් අර ඕගොල්ලෝ කරන්නේ මේ වගේ 6 වසරේදී ක්‍රියාකාරකමක් මේ කාබන් ඩයොක්සයිඩ් වායුව හඳුනා ගන්න. අවර්ණ හුණු දියර තුලට අපි කටින් බුබුලු යන විදිහට හුස්ම පිට කරනවා. ප්‍රාශ්වාස වාතය බුබුලණය කරනවා කියලා කියන්නේ. ප්‍රාශ්වාස වාතය බුබුලණය කරනකොට ටික වෙලාවකින් කාබන් ඩයොක්සයිඩ් යනකොට අර අවර්ණ හුණු දියර කිරි පාට වෙනවා. අන්න ඒක අවක්ෂේපයක්. ඒක ටිකක් වෙලා දිවුවම ඒක පතුලේ තැම්පත් වෙනවා.
ඒක සමහරට දවසක් නෙවෙයි සතියක් විතර පතුලේ තැම්පත් වෙන්නේ. එකපාරට තැම්පත් වෙන්නේ නැහැ. ක්‍රමක්‍රමයෙන් පතුලේ තැම්පත් වෙනවා. එහෙනම් රසායනික විපර්යාසයකදී ඒ ද්‍රාවණය පතුලේ තැම්පත් වන ද්‍රව්‍ය වලට තමයි කියන්නේ අවක්ෂේප කියලා. දැන් අතන ලා නිල් පාට අවක්ෂේපයක් ඇති වෙනවා. දැන් ඔන්න හතරවෙනි ක්‍රියාකාරකම. හතරවෙනි ක්‍රියාකාරකම තමයි තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ල ද්‍රාවණයකට සිංක් කැබලි දැමීම. හරි. අපි ඒකත් බලමු. බලමු මොකද්ද වෙන්නේ කියලා. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයයි සිංක් කැබලි. විනාඩියක් දෙන්න එක පොඩ්ඩක්. ආන්ත්‍ර සල්ෆියුරික් අම්ලය. දැන් සිංක් තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට දැම්මම වේගයෙන් බුබුලු දමමින් දිය වෙල යනවා. සිංක් හා හයිඩ්‍රොක්ලෝරික් බුබුලු දමමින් දිය වෙන වායුවක් පිට වෙනවා. ඒ පිට වෙන්නේ හයිඩ්‍රජන් වායුව. සිංක් කැබලි ක්‍රමයෙන් නොපෙනී යනවා. හරිද? මේ හයිඩ්‍රජන් වායුව ගිනි ගන්න වායුවක්. අපි ඒකට කියන්නේ දාහීය වායුවක් කියලා. දහනය වන වායුවක්. ඒක හයිඩ්‍රජන් වායුව මෙන්න මේ වගේ නලයකට අරගෙන හයිඩ්‍රජන් වායුව එක්කව කරලා මේ නලයේ කෙලවරට දැල් වෙන පුලිඟු කියලා දැම්ම එකපාරට පොප් කියලා සද්දයක් දාගෙන තමයි ගිනි ගන්න. පොප් කියන සද්දෙන් ගිනි ගන්නවා නම් අපිට පෙන්වන්න පුළුවන් ඒ තමයි හයිඩ්‍රජන් කියලා. හරිද? හයිඩ්‍රජන් ඊට වඩා නිල් පාට දැල්ලා සහිතව දහණය වෙන්නේ. හරි. ඔය ටික බලමු අපි ක්‍රියාකාරකමෙන් එක වෙන හැටි. Hello scientific brilliant people, how are you today? So today I'm going to demonstrate another chemical reaction. This is the displacement reaction between zinc and hydrochloric acid. Actually, this reaction can be carried out with dilute hydrochloric acid as well, but I'm going to use the concentrated hydrochloric acid to show more of its effect. Now, as you can see that I have some zinc. zinc ලෝහ කැබලි. Metal granules over here, and it is silver in nature, very light. Actually, it's a රිදී පාටට හුරු සුදු පාට. සිල්වර් කියන්නේ රිදී පාටට හුරු සුදු පාට ලෝහයක් තමයි zinc කියලා කියන්නේ. හරිද? a dense metal, but I have a very small lighter piece of zinc and in this watch glass, and these are the zinc pieces. And now I need not to show you this in the later part of the video. And what else things are required for this experiment are, you require a candle, matchstick box, you require hydrochloric acid concentrated, stand, test tube. There are already few pieces of zinc inside and a test tube holder. You also require a dropper in order to put this concentrated hydrochloric acid into the test tube. So let's begin the experiment, people. බලන්න සල්ෆියුරික් මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දැම්මට පස්සේ සිංක් කැබලි වලට මොකද්ද වෙන්නේ කියලා හොඳට නිරීක්ෂණය කරන්න. Now I have this test tube which already has few zinc granules, and I have rigidly fixed this test tube on the stand, and now I am going to add the concentrated hydrochloric acid, and you will see that the bubbles of hydrogen will immediately start to come out. And guys, we also know that hydrogen gas is a flammable gas, and hydrogen burns with blue flame and hydrogen burns with pop sound. So I will try to show you the blue flame. It is a bit difficult to see this blue flame because it is very light, and the pop sound can be well illustrated. දැන් මෙයා කියන්නේ මේ හයිඩ්‍රජන් වායුව පිට වෙන හයිඩ්‍රජන් වායුව ගිනි ගන්නේ පොප් කියන සද්දකින් හා නිල් පාට දැල්ලකින්. මේ නිල් පාට දැල්ල බලා ගන්න අමාරුයි කියන එක තමයි කියන්නේ. From this demonstration. So let's begin. දැන් ඔය දාන්න හදන්නේ මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය. It's very dangerous for me to do this. This hydrochloric acid, I'm going to take. මේක ටිකක් භයානකයි මොකද සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය දාන්නේ. අපි ඉස්කෝලේ ඕගොල්ලොත් එක්ක ක්‍රියාකාරකම් කරද්දී අපි මේ සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දාන්නේ. සාන්ද්‍ර හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ගන්නේ නැහැ පුතේ. සාන්ද්‍ර කියන්නේ සැර වැඩි. ජලය කලවම් කරලා නැහැ කියන එක. මේ අම්ලය අපි ක්‍රියාකාරකම් කරද්දී ඉස්කෝලේ ක්‍රියාකාරකම් කරද්දී අම්ලයට ජලය කලවම් කරලා තනුක අම්ල තමයි ගන්නෙ. අම්ලයට ජලය කලවම් කරාට පස්සේ ඒකට කියන්නේ තනුක අම්ලයක් කියලා. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය තමයි ගන්නෙ. තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලය දැම්මම මේ එච්චරම වේගවත් නැහැ. ප්‍රතික්‍රියාව වේගයෙන් සිද්ධ වෙන්නේ නැහැ. සාන්ද්‍ර අම්ලය දැම්මම ප්‍රතික්‍රියාව වේගයෙන් සිද්ධ වෙනවා. හරි අපි බලමු. And then I'm going to put back the hydrochloric acid,
and I'll make sure that the lid is being properly closed. Now this is the hydrochloric acid, and I'm going to add this. කරන්න කොච්චර වේගයෙන් බුබුලු දානවද කියලා. වේගයෙන් බුබුලු දාමෙන් අවදිය වෙලා යනවා. Zinc capillary. As you can see, the reaction is very vigorous. දැක්කද සද්දේ? Did you notice that? So now we have taken some zinc granules in this test tube, and we have this concentrated hydrochloric acid, we have this dropper, and we have the candle already lit. Now we are going to add this concentrated HCl into this one, and as you can see that the bubbles have started to come out, and the pop sound did you might have noticed, and there is a very light which is hardly visible, but as you can see that this candle lights up again, which shows that hydrogen gas is burning over there. And this effervescences are of the hydrogen gas. Already lit. Now we are going to add this concentrated HCl into this one, and as you can see that the bubbles started to come out, and the pop sound, we have the candle already lit. Now we are going to add this concentrated HCl into this one, and as you can see that the bubbles have started to come out, and the pop sound you might have noticed, and there is a very light, and effervescences are of the hydrogen gas, and this hydrogen gas is continuously burning. As you can see that this candle is being burned again and again. හරි එහෙනම් ඔයගොල්ලෝ දකින්න ඇති ඒ ක්‍රියාකාරකම් හතරෙදී දක්නට ලැබෙන නිරීක්ෂණ. දැන් මම මේ හතර ආපහු පිළිවෙලට කියනම් පළවෙනි ක්‍රියාකාරකමේදී දැක්කේ lead nitrate රත් කිරීම. එතෙන්දී දැක්කා එකක් තමයි දුඹුරු පාට වායුවක් පිටවීම, රතු පැහැති කුඩක් නලයේ ඉතිරි වීම. දෙවෙනි එක තමයි කොපර් සල්ෆේට් ද්‍රාවණයකට යකඩ ඇණයක් දැමීම. එතෙන්දී දැක්කා කොපර් සල්ෆේට් වල වර්ණය වර්ණ වීම, රතු දුඹුරු පැහැති ද්‍රව්‍යයක් යකඩ ඇණයේ සහ පතුලේ තැන්පත් වීම. තුන්වෙනි තව එකක් තමයි මේ වෙලාවේ අපි නලය අතින් අල්ලුවා නම් උෂ්ණත්වයේ ඉහළ යාම. ඒකත් ගන්න පුළුවන් උෂ්ණත්වයේ ඉහළ යාම. තුන්වෙනි එක තමයි කොපර් සල්ෆේට් ද්‍රාවණයක් හා සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයක් එකිනෙක මිශ්‍ර කිරීම. එතකොට දැක්ක නිල් පාට අවක්ෂේපය, ලා නිල් පාට අවක්ෂේපයක් පතුලේ තැන්පත් වීම. හතරවෙනි එක දැක්කා සිංක් කැබලි දානවා හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට, තනුක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට. එතකොට සිංක් කැබලි දියවීම, වායු බුබුලු පිටවීම. ඒ පිට වෙන වායු බුබුලු තමයි හයිඩ්‍රජන්. හයිඩ්‍රජන් හඳුනගන්නේ නලයේ කෙළවරට දැල් වෙන කුලිඟු කීරක් ඇල්ලුවම පොප් ශබ්දයක් ඇතිවීම මගේ. එහෙනම් ඔය තියෙන්නේ රසායනික විපර්යාස. මේ රසායනික විපර්යාස වලට තවදුරටත් අපි රසායනික විපර්යාස කියන වචනේ භාවිතා කරන්නේ. අපි භාවිතා කරන්නේ රසායනික ප්‍රතික්‍රියා කියන වචනේ. රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වූ බවට සාක්ෂි තමයි අර ඕගොල්ලෝ දැක්කේ. ඒවා අපිට මෙන්න මේ විදිහට පෙළ ගස්සන්න පුළුවන්. පළවෙනි එක වායු පිටවීම, ඊළාට වර්ණය වෙනස් වීම, උෂ්ණත්වය වෙනස් වීම. ඒක රත් වීම හෝ සිසිල් වීම දෙක එකක් වෙන්න පුළුවන්. අවක්ෂේප ඇතිවීම, අවක්ෂේප කියන්නේ ද්‍රාවණයේ පතුලේ තැන්පත් වෙන ද්‍රව්‍ය. හඬ පිටවීම, ආලෝකය නිපදවීම, ගන්ධයන් නැතිවීම. ඔය ඔක්කොම ටික ඔය ටිකේ දැක්කා. හරිද? ඒවා ඇවිල්ලා රසායනික විපර්යාසයක් සිදු වූ බවට සාක්ෂි. ඔතන මාතෘකාව ඔයගොල්ලෝ ලියාගත්තනේ රසායනික විපර්යාස කියලා. ඒක යටතේ ලියා ගන්න මෙහෙම. රසායනික විපර්යාස රසායනික විපර්යාස කියලා මාතෘකාව ලියාගත්තා. ඒක යටතේ ලියා ගන්න රසායනික විපර්යාස. රසායනික විපර්යාස රසායනික ප්‍රතික්‍රියා යනුවෙන්ද හඳුන්වනු ලැබේ. රසායනික විපර්යාස රසායනික ප්‍රතික්‍රියා යනුවෙන්ද හඳුන්වනු ලැබේ.
රසායනික ප්‍රතික්‍රියා යනුවෙන්ද හඳුන්වනු ලැබේ. හරිද? රසායනික ප්‍රතික්‍රියාවකදී එයට සහභාගී වූ ද්‍රව්‍ය මගින් සම්පූර්ණයෙන්ම නව ද්‍රව්‍ය ඇතිවීම සිදුවේ. සම්පූර්ණයෙන්ම නව ද්‍රව්‍ය ඇතිවීම සිදුවේ. එය පහත ක්‍රියාකාරකම් වලින් පෙන්විය හැකි වේ. හරි, දැන් අපි ක්‍රියාකාරකම් ටික දැක්කනේ. දැන් ඕගොල්ලන්ට පොඩි වැඩක් තියෙනවා. පෙරලා ගන්න 8.2 වගුව. මට ඕගොල්ලෝ මගේ පොතේ නම් 110 පිටුව, ඕගොල්ලෝගේ පොතේ 110 111 ඒ වගේ 109 ඒ වගේ පිටුවක් ඇත්තේ. සමහර මුද්‍රණවලදී පිටුවක් එහා මෙහා යන්න පුළුවන්. ඒකේ 8.2 වගුව පෙරලා ගන්න. පෙරලාගෙන ඉවරලා උතන යටින් ওই වගුව ගහලා සම්පූර්ණ කරන්න බලන්න ඉක්මනට. කොපර් සල්ෆේට් කොපර් සල්ෆේට් ද්‍රාවණයකට යකඩ ඇණයක් දමා තැබීම. එතකොට වගුවේ දෙවෙනි එක පළවෙනි එක ඕනේ නැහැ. පළවෙනි එකේ ඔයගොල්ලන්ට ඒක පුරවල තියෙනුනේ මොනවයි තියෙන්නේ? නිරීක්ෂණ එකක් තමයි යකඩ ඇණය වටා සහ පතුලේ රතු දුඹුරු පහට ද්‍රව්‍යයක් තැන්පත් වීම. දෙවෙනි එක තමයි මොකද්ද? රතු දුඹුරු පහට ද්‍රව්‍යයක් තැන්පත් වීම. දෙවෙනි නිරීක්ෂණය තමයි ද්‍රාවණයේ නිල් පැහැය ක්‍රමයෙන් අවර්ණ වීම. නිරීක්ෂණ දෙක තියෙනවා. තුන්වෙනි එකේ තියෙන සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට කොපර් සල්ෆේට් ද්‍රාවණයක් එකතු කිරීම. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට කොපර් සල්ෆේට් ද්‍රාවණයක් එකතු කිරීම. මොනවයි නිරීක්ෂණ? කියන්න බලන්න. ද්‍රව්‍යයක් දැරීම. රක්ෂයක් ඇති කරයි. ලා නිල් පැහැති අවක්ෂේපයක් හට ගැනීම. නේ? නිරීක්ෂණය තමයි ලා නිල් පැහැති අවක්ෂේපයක් හට ගැනීම. තුන්වෙනි එක හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට සිංක් කැබැල්ලක් දැමීම. ආයුවක් පිටවීම හයිඩ්‍රජන් ආයුව. ඔව්. ඒ පළවෙනි නිරීක්ෂණය තමයි සිංක් කැබලි දියවී යාම. දෙවෙනි නිරීක්ෂණය තමයි වායු බුබුලු පිටවීම. වරහන් ඇතුලේ ලියන හයිඩ්‍රජන් වායුව. වායු බුබුලු පිටවීම වරහන් ඇතුලේ හයිඩ්‍රජන් වායුව. හරි. දැන් වගුවට යටින් තරුවක් දාලා මෙහෙම ලියා ගන්න. මේ අණුව රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වූ බවට වන සාක්ෂි ලෙස පහත නිරීක්ෂණ දැක්විය හැකි වේ. වන සාක්ෂි ලෙස පහත නිරීක්ෂණ දැක්විය හැකි වේ.
පහත නිරීක්ෂණ දැක්විය හැකි වේ. එක වායු පිටවීම දෙක වර්ණය වෙනස් වීම තුන උෂ්ණත්වය වෙනස් වීම වරහන් ඇතුලේ තාප හුවමාරුව 4 අවක්ෂේප සෑදීම 4 අවක්ෂේප සෑදීම පහ හඬ පිටවීම 6 ආලෝකය පිටවීම 7 ගන්ධයක් ඇතිවීම ඔය තියෙන්නේ රසායනික ප්‍රතික්‍රියාවක් සිදු වූ බවට නිරීක්ෂණය කළ හැකි සාක්ෂි. හරිද? රසායනික ප්‍රතික්‍රියාවක් වුණා කියන එක ඔන්නෝවා වෙනවනම් අපිට පැහැදිලි වෙනවා. ඒ කියන්නේ ගිනි ගන්නවා නම්, හඬ පිට වෙනවා නම්, එළිය පිට වෙනවා නම්, රත් වෙනවා නම්, සිසිල් වෙනවා නම්, හරිද? ඒ බඳුන සිසිල් වෙනවා නම්, එහෙම නැත්නම් පතුලේ යම් ද්‍රව්‍යයක් තැම්පත් වෙනවා නම්, ඒ කියන්නේ එතන රසායනික ප්‍රතික්‍රියාවක් සිද්ධ වෙනවා කියන එක අපිට පැහැදිලි වෙනවා. හරිද? ඊට පස්සේ මාත්‍රිකාවක් නෙමෙයි. ඊට පස්සේ අපි මෙන්න මේ ටිකත් කතා කරලා ඉමු. මේ රසායනික ප්‍රතික්‍රියාවකදී දැන් මම අර ඉස්සෙල්ලම රසායනික ප්‍රතික්‍රියාවක් ඕගොල්ලන්ට කරලා පෙන්නුවානේ මම. අන්න ඒක මම දැන් ආපහු මෙතන ලියනවා. බලා ගන්නකො. අපි ගත්ත මැග්නීසියම් ලෝහය. මෙන්න මේ මැග්නීසියම් ලෝහය රත් කරා. රත් කරාම ගිනි ගත්තා. ගිනි ගන්නවා කියන්නේ යම් ද්‍රව්‍යයක් දහනය වෙනවා කියන්නේ ඔක්සිජන් එක්ක ප්‍රතික්‍රියා කිරීම. ඒකට මැග්නීසියම් ප්‍රතික්‍රියා කරනවා ඔක්සිජන් වායුවත් එක්ක. එතකොට හැදුන සුදු පාට කුඩා. ඒ සුදු පාට කුඩේ නම තමයි මැග්නීසියම් ඔක්සයිඩ්. මෙන්න මේක තමයි අපි මුලින්ම කරපු රසායනික ප්‍රතික්‍රියාව. මැග්නීසියම් ඔක්සයිඩ් හැදුණා. එතකොට මෙන්න මෙතෙන්දි මේ රසායනික විපර්යාසය එහෙම නැත්නම් මේ රසායනික ප්‍රතික්‍රියාවේ නම් දෙකම සමානයි. අපි ගත්තේ මෙන්න මේ දෙන්න. ඒ කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වෙච්ච දෙන්න තමයි මේ. සමහර රසායනික ප්‍රතික්‍රියාවට දෙන්න නෙවෙයි ගොඩක් අය සහභාගී වෙන්න පුළුවන්. සමහරවිට එක්කෙනෙක් වෙන්න පුළුවන්. දැන් ඔයගොල්ලෝ අර දකිද්දි ලෙඩ් නයිට්‍රේට් රත් කරාම එතන ලෙඩ් නයිට්‍රේට් විතරයි. රත් කරනකොට එතන වායුවක් පිට වුණා. ඊට පස්සේ වර්ණය වෙනස් වුණා. එතකොට ලෙඩ් නයිට්‍රේට් විතරයි. මෙතන දෙන්නෙක් ඉන්නවා. මැග්නීසියම් ඔක්සිජන්. මෙතන දහන ප්‍රතික්‍රියාවක්. රත් කරානේ මෙතන ගිනි තිබුණා. එතකොට හැදුණා මැග්නීසියම් ඔක්සයිඩ්. මෙන්න මේවට කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වන ද්‍රව්‍යවලට කියන්නේ ප්‍රතික්‍රියක. නලුත් වචනයක් ප්‍රතික්‍රියක. රසායනික ප්‍රතික්‍රියාවෙන් පස්සේ හැදෙන ද්‍රව්‍යවලට කියන්නේ ඵල. ප්‍රතික්‍රියක මගින් තමයි ඵල හැදෙන්නේ. හරිද? රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වන ද්‍රව්‍ය හඳුන්වන නම් මොකද? ප්‍රතික්‍රියක. රසායනික ප්‍රතික්‍රියාවෙන් පසුව සෑදෙන ද්‍රව්‍යවලට කියන නම් මොකද්ද?
ඵල. හොඳට මතක තියාගන්න. දැන් ප්‍රතික්‍රියක මොනවද ඇහුවොත් රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වෙනවා. එතකොට මේ රසායනික ප්‍රතික්‍රියාවකදී ප්‍රතික්‍රියක මගින් ඵල සෑදෙන ආකාරය තමයි මේ ලියලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ලිව්වම අපි ඒකට කියන්නේ රසායනික සමීකරණය. මේ විදිහට ලිව්වම ඒ ලියන ක්‍රමයට කියන නම තමයි රසායනික සමීකරණය. දැන් මේ නම් පුතේ මම මේ ලියලා තියෙන මේ ඊතලයක් දාලා ලියලා තියෙන සමීකරණය. රසායනික සමීකරණය. හැබැයි මම මේක ලියලා තියෙන වචනේ. ඒක නිසා මේකට කියන්නේ වචන සමීකරණය. මේකට කියන නම වචන සමීකරණය. මැග්නීසියම් ධන ඔක්සිජන් වායුව මැග්නීසියම් ඔක්සයිඩ්. මේ වචන සමීකරණ ලියන්න අමාරුයි. ගොඩක් වෙලා යනවා. ගොඩක් ඉඩ යනවා. ඒක නිසා අපි ලියන්නේ සංකේත සූත්‍ර දාලා තමයි සමීකරණ ලියන්නේ. බලන්න මම මේකටක් ගන්න ලියන හැටි. Mg ධන O2 ඊතලයක් MgO. හරි. Mg ධන O2 MgO. මේකේ ඕනනම් අපිට මේ පැත්තේ තියෙන පරමාණු ගානයි මේ පැත්තේ තියෙන පරමාණු ගානයි සමානද? මෙතන O2 දෙකක් තියෙනනේ O2 නේ. මෙතෙන්ට දෙකේ ඉලක්ක වුණා. එතකොට O2 හරිය. එතකොට මේ පැත්තේ Mg දෙකක් තියෙන නිසා මෙතෙන් දෙකක් දානවා. මෙන්න මෙලෙම දෙපැත්තේ තියෙන පරමාණු ගණන සමාන කරාම මේකට කියන්නේ තුලිත රසායනික සමීකරණය. මේකට කියන්නේ තුලිත රසායනික සමීකරණය. හරි දැන් ඉස්සරහට ඔයගොල්ලන්ට 10 11 වසරවලදී ඉගෙන ගන්න දෙන්නේ මේ විදිහට. තුලිත රසායනික සමීකරණ. ඒවා ලියන්න ක්‍රම තියෙනවා. මේ සූත්‍ර ලියන ක්‍රම තියෙනවා. ඒවා අපි එමෙහිට ඩිංග ඉගෙන ගන්නවා. හැබැයි ඒවා ඉගෙන ගන්න නම් මේවා දැනගෙන ඉන්නවා. දැන් ඔයගොල්ලෝ සමීකරණයක් කියන එක දන්නවා. රසායනික ප්‍රතික්‍රියාව ඇතිවන ආකාරය ප්‍රතික්‍රියක හා ඵල මගින් ලියූ විට අපි එකට කියන රසායනික සමීකරණය. ඒ රසායනික සමීකරණයේ රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වෙන ද්‍රව්‍ය වලට කියන ප්‍රතික්‍රිය. රසායනික විපර්යාසයක් එහෙම නැත්නම් ප්‍රතික්‍රියාවෙන් පස්සේ හැදෙන ද්‍රව්‍ය වලට කියන ඵල. ප්‍රතික්‍රියක මගින් ඵල සෑදෙන ආකාරය ලියා දැක්වම අපි එකට කියන රසායනික සමීකරණය. ඒක වචනෙන් ලියුවම කියන වචන සමීකරණය. සංකේත දාලා ලියුවම කියන ඒක සංකේත දාලා දෙපැත්තේ පරමාණු සමාන කරලා ලියුවම කියන තුලිත රසායනික සමීකරණය. හරි. ගොඩට පැහැදිලි වෙන්න ඇති. හරි. දැන් ඔතන යටි වෙනම තරුවක් දාලා ලියා ගන්න. පළවෙනි තරුව දාලා ලියා ගන්න. පළවෙනි තරුව දාලා ලියා ගන්න. රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වන ද්‍රව්‍ය. රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වන ද්‍රව්‍ය. හඳුන්වන්නේ ප්‍රතික්‍රියක යන නමිනි. ප්‍රතික්‍රියක යන නමිනි. ප්‍රතික්‍රියක යන නමිනි. රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වන ද්‍රව්‍ය හඳුන්වන්නේ. රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වන ද්‍රව්‍ය හඳුන්වන්නේ ප්‍රතික්‍රියක යන නමිනි. හරිද? ඊළඟ තරුව දාලා ලියා ගන්න. රසායනික ප්‍රතික්‍රියාවෙන් පසු සෑදෙන ද්‍රව්‍ය. රසායනික ප්‍රතික්‍රියාවෙන් පසු සෑදෙන ද්‍රව්‍ය. හඳුන්වන්නේ ඵල යන නමිනි. හඳුන්වන්නේ ඵල යන නමිනි. ඵල යන නමිනි. හරිද? ඊළඟ රූලෙන් ප්‍රතික්‍රියක මගින් ඵල ඇතිවන ආකාරය. ප්‍රතික්‍රියක මගින් ඵල ඇතිවන ආකාරය. ලියා දැක්වූ විට
සර් ආයි පොඩ්ඩක් කියනවායි. ප්‍රතික්‍රියක මගින් ඵල ඇතිවන ආකාරය ලියා දැක්වූ විට. ප්‍රතික්‍රියක මගින් ඵල ඇතිවන ආකාරය ලියා දැක්වූ විට. එය රසායනික සමීකරණයක් නම් වේ. එය රසායනික සමීකරණයක් නම් වේ. රසායනික සමීකරණයක් නම් වේ. එහිදී ප්‍රතික්‍රියක හා ඵල එකටම ලියා ගන්නවාද? එහිදී ප්‍රතික්‍රියක හා ඵල එහිදී ප්‍රතික්‍රියක හා ඵල වචනයෙන් ලියූ විට. වචනයෙන් ලියූ විට වචන සමීකරණයක් නම් වේ. වචන සමීකරණයක් නම් වේ. හරිද? වචන සමීකරණයක් නම් වේ. ආයි ඊළඟ රූලෙන් ලියා ගන්න. ප්‍රතික්‍රියක හා ඵලවල ඇති පරමාණු සමාන වන පරිදි. ප්‍රතික්‍රියක හා ඵලවල ඇති පරමාණු සමාන වන පරිදි. ප්‍රතික්‍රියක හා ඵලවල ඇති පරමාණු සමාන වන පරිදි. රසායනික සංකේත යොදා ලියූ විට. රසායනික සංකේත යොදා ලියූ විට එය තුලිත රසායනික සමීකරණයක් නම් වේ. එය තුලිත රසායනික සමීකරණයක් නම් වේ. මේකට ලියන්න වචන සමීකරණ නැහැ පොඩ්ඩක් ඉන්න. ඒ තුලිත රසායනික සමීකරණයක් නම් වේ. උදාහරණ කියලා ලියා ගන්න. උදාහරණ කියලා ලියා ගන්න. උදාහරණ. මැග්නීසියම් ලෝහය දහනය කිරීම. උදාහරණ කියන්නේ මැග්නීසියම් කැබැල්ල ලෝහ කැබැල්ලක් රත් කිරීම. උදාහරණ මැග්නීසියම් ලෝහ කැබැල්ලක් රත් කිරීම. උදාහරණ මැග්නීසියම් ලෝහ කැබැල්ලක් රත් කිරීම. මේක ලියා ගන්න. වචන මේක නම් නැතත් කමක් නැහැ. උදේ වචන සමීකරණ විතරයි ඔයගොල්ලෝගෙන් අහන්නේ. මේක අහන්නේ නැහැ. තුලිත රසායනික සමීකරණ නිකන් ලියලා තියාගන්න කමක් නැහැ. වචන සමීකරණ තමයි අහන්නේ. සර් බෝඩ් එක පැහැදිලි නෑනේ. අනිත් අයටත් පැහැදිලි නැද්ද බෝඩ් එක? පැහැදිලි සර්. පැහැදිලි සර්. බලන්න පුතේ සිග්නල් වල අවුලක් ඇත්තේ.
බෝඩ් එක අපහැදිලි වෙන්නේ ගොඩක් වෙලාවට සිග්නල් මදි වුණාම. හරිද? පොඩ්ඩක් බලන්න පොඩ්ඩක් ඉස්සරහට කරන්න. හැමතිස්සෙම මේ අර කනෙක්ෂන් එක හොඳ එකක් ගන්න මේ දවස්වල ලොකු ප්‍රශ්න තියෙනවා සිග්නල් වල. හරිද? මේ මම කියවන්නම් උඩ තියෙන වචන සමීකරණය කියලා ලියලා තියෙන්නේ මැග්නීසියම් ධන ඔක්සිජන් වායුව ඊතලයක් මැග්නීසියම් ඔක්සයිඩ්. හරිද? මැග්නීසියම් ධන ඔක්සිජන් වායුව ඊතලයක් මැග්නීසියම් ඔක්සයිඩ්. මෙතන සංගල වරහනක් දාලා ප්‍රතික්‍රියක කියලා ලියලා තියෙනවා. මේ පැත්තේ ඵල කියලා ලියලා තියෙනවා. මැග්නීසියම් ධන ඔක්සිජන් වලට සංගල වරහනක් දාලා ප්‍රතික්‍රියක, අනිත් පැත්තේ මැග්නීසියම් ඔක්සයිඩ් වලට ඵල. ඊට පස්සේ ආයිත් යට තියෙන තුලිත රසායනික සමීකරණය එතෙන්දි 2 mg ධන O2 ඊතලයක් 2 mgO 2 mg ධන O2 ඊතලයක් 2 mgO රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වන ද්‍රව්‍යවලට අපි කියනවා ප්‍රතික්‍රියක කියලා. රසායනික ප්‍රතික්‍රියාවකින් පස්සේ හැදෙන ද්‍රව්‍යවලට කියනවා ඵල කියලා. ප්‍රතික්‍රියක මගින් ඵල සෑදෙන ආකාරය ලියා දැක්වම කියනවා අපි ඒකට රසායනික සමීකරණයක් කියලා. දැන් වචන අමතක වෙන්න බෑ. හරිද? ප්‍රතික්‍රියක කියන්නේ මොනවද? හොත් මේ පුළුවන් වෙනවනේ ඉක්මනට කියන රසායනික ප්‍රතික්‍රියාවට සහභාගී වෙන ද්‍රව්‍ය. ඵල කියන්නේ මොකද? හොත් ප්‍රතික්‍රියාවකින් පස්සේ හැදෙන ද්‍රව්‍ය. හරිද? ඒ විදිහට කියන්න පුළුවන් වෙන්න ඕන. හරි. දැන් අපි යන්නේ අලුත්ම කොටසකට. ඒකේ නම තමයි ස්කන්ධ සංස්ථිති නියමය. ස්කන්ධ සංස්ථිති නියමය. දැන් මම මේ පාඩමට යන්න කලින් මෙන්න මේ වචන වල තේරුම් දැනගන්න. මොකද්ද නියමයක් කියන්නේ? දන්න කෙනෙක් කියන්න බලන්න ඕගොල්ලන්ට තේරෙන විදිහට නියමයක්. විද්‍යාවේ තියෙන විවිධ නියම. ඒ සොයාගත්ත විද්‍යාඥයන්ට ගෞරවයක් විදිහට ගොඩක් වෙලාට මේ නියම නම් කරන්නේ ඒගොල්ලොන්ගේ නම් වලින්මයි. හරිද? ගොඩක් නියම නම් කරලා තියෙනවා. ඔයගොල්ලෝ අහලා තියෙනෝනේ අයිසෙක් නිව්ටන් කියන විද්‍යාඥයා ඉදිරිපත් කරලා තියෙනවා චලිතය පිළිබඳ නියම. අපි ඒවට කියන චලිතය පිළිබඳ නිව්ටන්ගේ නියම. 10 වසරේදී ඉගෙන ගන්නවා. නිව්ටන්ගේ පළවන නියමය, නිව්ටන්ගේ දෙවන නියමය, නිව්ටන්ගේ තුන්වන නියමය. මේ වගේ නියම පිළිබඳව අපි ඉගෙන ගන්න. මොකද්ද නියමයක් කියලා කියන්නේ? මට උත්තරේ වැඩක් නැහැ. හරියට උත්තරේ වැඩක් නැහැ. මට ඕන ඕගොල්ලොන්ට තේරෙන විදිහට මොකද්ද නියමයක් කියන්නේ? නියමයක්. මීට කලින් අහලා තියෙන නියම කියන වචනේ. නියම කියන්නේ ආයි ෂෝක් කියන එක නෙවෙයි හොඳේ. දැන් අපි සමහර වෙලාවට කියන නියමයි, ආයි නියමයි මරු. එහෙම ඒක වෙන වචනයක්. හරිද? එතන තියෙන්නේ ෂෝක්. අර මරේ මරු. අන්න එහෙම කියනකොට අපි කියන්නේ නියමයි කියලා. ඒක නෙවෙයි මේ. මොකද්ද නියමයක් කියලා කියන්නේ? කියන්න බලන්න. නියමයක් නියමයක් කියන්න බලන්න. ඔයගොල්ලෝ දන්නේ තීරණයක් නෑ. තීරණයක් නෙවෙයි. සත්‍යතාවයක් තමයි. ඒකේ වෙන තේරුමක් තියෙන්නේ. නියමයක්. නියත දෙයක්. නියත දෙයක්. ඒක ටිකක් ගැලපෙනවා. තව නියමයක්. දැන් මෙහෙම කියන්න බෑ. අද වහිනවා කියන එක නියමයක් නෙවෙයි. වහින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. හරිද? අද වහිනවා. ඒක නියමයක් නෙවෙයි. අද වහිනවා කිව්වොත් වහින්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. සත්‍ය ප්‍රකාශය. ඔව් සත්‍ය ප්‍රකාශයක් තමයි. නියමයක් හරි මම කියන්නම් දැන් උත්තරේ. නියමයක් කියන්නේ පුතේ වෙනස් නොවන දෙයකට. ඒක නිශ්චිතයි වෙනස් වෙන්නේ නැහැ. නියතයක්. අර නියතයක් කියන වචනේ සමානව ගන්න පුළුවන්. වෙනස් වෙන්නේ නැහැ. යම්කිසි සිදුවීමක් යම්කිසි ක්‍රියාවලියක් වෙනස් නොවෙනවා නම් ඒක හැම වෙලාවෙම එකම විදියට සිද්ධ වෙනවා නම් අපි අන්න ඒකට කියන නියමයක් කියලා. ඒක ඒ විදිය තමයි සිද්ධ වෙන්නේ. එහෙනම් කියන නියමයක්. දැන් නියමය කියන වචනේ ඔයගොල්ලෝ දන්න ඕනේ. හරිද? මොකද විද්‍යාවේ පුතේ මේ කාලේ අපි යන්න ඕන
ඔන්න ඔය දේවල් ටික තේරුම් කරගෙන. දැන් ඕගොල්ලන්ට මේ උගන්වනකොට ඉස්කෝලේ උගන්වනකොට ගොඩක් වෙලාවට ওই ටික කියලා දෙන්නේ නැහැ. කියලා දුන්නේ නැති වුණාම දැන් ඕගොල්ලන්ට විද්‍යාව තේරුම් ගන්න අමාරුයි. අපි හිතන් ඉන්නේ ඊළාට ඒ වචන වල ඉන්නේ. හරිද? අපි හිතන් ඉන්නේ ඒ වචන වල. දැන් අපිට තේරෙන විදිහට අපි හිතන් ඉන්නේ. දැන් ඕගොල්ලෝට මම නියමයේ කියන වචනේ තේරුම් කරලා දුන්නේ නැත්නම් ඕගොල්ලෝ හිතන් ඉන්නේ ඕගොල්ලොන්ට තේරෙන විදිහට. මමත් එහෙමනේ. මමත් පොඩි කාලේ ඉගෙන ගන්නකොට මම දන්නේ නැති වචනයක තේරුම මම හිතන් ඉන්න විදිහට තමයි ඒක තේරුම් කරන් ඉන්නේ. හැබැයි පස්සේ ටික කාලයක් යනකොට ලොකු වෙනකොට අපිට තේරෙනවා මම හිතන් හිටියේ පට්ටපල් බොරුවක් නේද කියලා. හරිද? කියන්නේ මම හිතන් හිටිය වචනේ තේරුම වෙන එකක්. මම හිතන් හිටිය තේරුම එකක්. ඒක ඇත්ත තේරුම වෙන එකක්. ඒක නිසා මේව දැනගන්න. නියමයක් කියන්නේ වෙනස් නොවන දෙයකට. ඒක හැමතැනටම පොදු වෙන්න ඕන. හරිද? ඒකනේ ඒක හොයාගත්ත විද්‍යාඥයාට ගෞරවයක් විදිහට යාගේ නමින් මේක ඉදිරිපත් කරන්නේ. එකපාරට නියමයක් විදිහට යම් කිසි දෙයක් පිළිගන්නේ නැහැ. කාලයක් තිස්සේ ඒක ඔප්පු කරන්න ඕන. හරිද? මේක මෙහෙම වෙනවා කියන එක ඔප්පු කරන්න ඕන. ඔප්පු කරන්න කලින් ඒකට කියන්නේ වාදයක් කියලා. වාදයක්. හරිද? ඒ වාදය විද්‍යාඥයොත් එක වාද කරලා එයාට මේ වෙන කෙනෙකුට ඒක බිඳ හෙලන්න බැරි නම් මේක වැරදි කියලා පෙන්වන්න බැරි නම් තමයි පස්සේ කාලෙකදී ඒක නියමයක් බවට පත් වෙන්නේ. හැබැයි එහෙම ඉදිරිපත් කරපු ඉස්සර කාලේ ඉදිරිපත් කරපු නියම පස්සේ කාලෙදී ඒවා බොරුයි කියලා ඔප්පු වෙලා තියෙනවා. හරිද? විද්‍යාව කියන්නේ පුතේ හැමතිස්සෙම වෙනස් වෙන දෙයක්. විද්‍යාව කියන්නේ හැමතිස්සෙම වෙනස් වෙන දෙයක්. මේ අපි අද ඉගෙන ගන්න විද්‍යාව සමහර වෙලාවට හෙට වෙනකොට මොකක් වෙන්න පුළුවන්ද? අපි මේ අද ඇත්ත කියලා ඉගෙන ගන්න විද්‍යාව හෙට වෙනකොට බොරු කියලා ඔප්පු වෙන්න පුළුවන්. ඒක තමයි විද්‍යාවේ හැටි. විද්‍යාව කියන්නේ හැමතිස්සෙම 100%ක් ඇත්ත දේ නෙමෙයි අපි ඉගෙන. අපි අපේ දැනුමට අනුව තමයි අපි දන්න දේ ඉගෙන ගන්න. හරිද? ඒක හෙට වෙනකොට අනිද්ද වෙනකොට සමහර වෙලාවට අපි දන්න දේ බොරුවක් වෙලා අලුත් සොයා ගැනීමක් සොයා ගන්න පුළුවන්. එතකම් මේක නියමයක්. එතකම් මේ හොයාගත්තු දේවල් ඇත්ත. දැන් නියමය කියන වචනේ තේරුම ගන්න. නියමයක් කියන්නේ වෙනස් නොවන දෙයක්. දැන් මේ වචන දෙකේ තේරුම මොකද්ද? ස්කන්ධ කියන්නේ. ස්කන්ධය. බර ඒක ඇති බර. කියන්නේ බර කියලා. බර කියන්නේ පුතේ ස්කන්ධය කියන්නේ වචන දෙකක්. ඒක සම්පූර්ණයෙන් දෙකක්. අවකාශයේ ඉඩක් ගන්නා දෙයක්. අවකාශයේ ඉඩක් ගන්න දේවල් වලට කියන්නේ පුතේ පදාර්ථ කියලා. අවකාශයේ ඉඩක් ගන්න ස්කන්ධයක් තියෙන දේවල් වලට කියන්නේ පදාර්ථ කියලා. මම කියන්නේ ස්කන්ධය කියන වචනේ තේරුම. ඔව්. ස්කන්ධය කියන වචනේ 6 වසරේදී ඉගෙනගෙන තියෙන්නේ. ස්කන්ධය. ද්‍රව්‍ය පරිමාව. පරිමාව කියන්නේ ප්‍රමාණය. පරිමාව කියන්නේ ඉඩ ප්‍රමාණයට. ස්කන්ධයට නෙවෙයි. ඒ වචනේ මට ඇහුන්නේ නැහැ කියපු එක ඇදිලා ඇහුනේ. මොකද්ද පරිමාව නෙවෙයි මොකද්ද පදාර්ථ ප්‍රමාණය. අන්න උත්තරේ. පදාර්ථ ප්‍රමාණය. යම් ද්‍රව්‍යයක අඩංගු පදාර්ථ ප්‍රමාණයට තමයි කියන්නේ ඒක ස්කන්ධය කියන්නේ. ඒ පදාර්ථ ප්‍රමාණය අපිට මනින්න පුළුවන්. මොකෙන්ද මනින්නේ? ස්කන්ධය මනින්නේ මොකෙන්ද? දැන් ඔයගොල්ලෝ කඩේට ගිහිල්ලා ස්කන්ධය මනින්නේ මොනවයිද? බර නෙවෙයි. හොඳේ කඩේට ගිහිල්ලා බර තමයි කියන්නේ අපි. බර කිව්වට ස්කන්ධය මනින්නේ. මොනවයින් මනින්නේ ස්කන්ධය? ස්කන්ධය මනින්නේ මොනවයින්? කිලෝග්‍රෑම්. ඒක කියන්නේ මං අහන්නේ මොකද්ද උපකරණය? කිලෝග්‍රෑම්. නෑ ස්කන්ධය මනින්න උපකරණය මොකද්ද? ඈ? තරාදිය. තරාදිය කිව්වම පුතේ තරාදි වර්ග තියෙනවා. දැන් ඉස්කෝලේදී ස්කන්ධය මනින්න භාවිතා කරනවා තෙදඬු තුලාව. ඔය වචන මතක තියාගන්න. තෙදඬු තුලාව. දන්නවනේ තෙදඬු තුලාව මොකද්ද කියලා? තැටියක් තියෙන්නේ අර දඬු තුනක් තියෙන්නේ තෙදඬු තුලාව, රසායනික තුලාව, තැටි තරාදිය, සම්පීඩන තරාදිය. සම්පීඩන තුලාව දැන් ගොඩක් වෙලාවට කඩවල් වල තියෙන එක්ක සම්පීඩන තුලාවක් එහෙම නැත්නම් තැටි තරාදියක්. දෙපැත්තට තැටි දාන්නේ. හරිද? තැටි දෙකක් තියෙන්නේ පඩි දාන්නයි භාණ්ඩේ දාන්නයි. නැත්නම් මෙන්න මේ වගේ තරාදි. මෙහෙම තියෙන්නේ. මෙන්න මේවට කියන්නේ සම්පීඩන තුලා. මේක මේ පල්ලෙහාට මේ වෙනකොට සම්පීඩනේ පල්ලෙහාට තෙරපෙනකොට මේ තැටිය උඩින් බඩු ටික තිබුවා කටුව කරකැවිලා මනින්න පුළුවන්. ඒවත් තරාදි. තරාදි වලින් තමයි ස්කන්ධය මනින්නේ. ස්කන්ධය කියන්නේ එනයි යම් ද්‍රව්‍යයක අඩංගු පදාර්ථ ප්‍රමාණය. සංස්ථಿತಿ ඊළඟ වචනේ. සංස්ථಿತಿ. සංස්ථಿತಿකයි. මොකක්ද මේ වචනේ තේරුම? ඔය ටික දන්නවනම් ඔයගොල්ලන්ට මේක තේරුම කියන්න පුළුවන්. ස්කන්ධ ශාස්ත්‍රය නෙමෙයි කියන්න පුළුවන්. සංස්ථಿತಿකයි කියන වචනේ තේරුම මොකද්ද? කියන්න බලන්න.
සංස්ථිතිකයි ඉක්මනට සංස්ථිතිකයි කියන වචනේ තේරුම දන්න විදිහට කියනවා වැරදුනට කමක් නැහැ සංස්ථිතිකයි අහලා නැද්ද මීට කලින් සංස්ථිතිකයි කියන වචනේ අහලා නැද්ද හරි මම කියනවා සංස්ථිතිකයි කියන වචනේ සංස්ථිතිකයි කියන වචනේ තේරුම තමයි වෙනස් වෙන්නේ නැහැ කියන එක සංස්ථිතිකයි කියන වචනේ තේරුම වෙනස් වෙන්නේ නැහැ කියන එක දැන් එතකොට මොකද්ද වෙනස් වෙන්නේ නැත්තේ මේ නියමයේ අනුව කො කතා කරන්නේ මොකද්ද වෙනස් වෙන්නේ නැත්තේ මේ නියමයේ අනුව මොකද්ද වෙනස් වෙන්නේ නැත්තේ ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ ස්කන්ධය සංස්ථිතිකයි මොනවයිද ස්කන්ධය සංස්ථිතික වෙන්නේ දැන් අපි ලිංගකට කලින් ඉගෙන ගත්තා රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන දේවල් වලට කිව්ව නම් මොකද්ද රසායනික ප්‍රතික්‍රියාවකට සහභාගී වෙන දේවල් වලට කිව්ව නම් මොකද්ද ප්‍රතික්‍රිය රසායනික ප්‍රතික්‍රියාවෙන් පස්සේ හැදිච්ච දේවල් වලට කිව්ව නම් මොකද්ද ඵල අපි රසායනික ප්‍රතික්‍රියාව සිද්ධ කරන්න කලින් ප්‍රතික්‍රියකවල ස්කන්ධය මනිනවා ග්‍රෑම් 20යි රසායනික ප්‍රතික්‍රියාව සිදු වුණාට පස්සේ ඵලවල ස්කන්ධය මනිනවා 8 ග්‍රෑම් කීයද 20යි එහෙනම් මේකේ තේරුම තමයි ප්‍රතික්‍රියකවල ස්කන්ධය ඵලවල ස්කන්ධයට සමානයි ප්‍රතික්‍රියකවල ස්කන්ධය ඵලවල ස්කන්ධයට සමානයි සංස්ථිතිකයි වෙනස් වෙන්නේ නැහැ ඔන්න ඕක තමයි ස්කන්ධ සංස්ථිති නියමය කියන්නේ රසායනික ප්‍රතික්‍රියාවකදී ස්කන්ධය වෙනස් නොවේ රසායනික ප්‍රතික්‍රියාවකදී ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ තවත් සරලව කියනවා නම් ප්‍රතික්‍රියකවල ස්කන්ධය පසුව සෑදෙන ඵලවල ස්කන්ධයට සමානයි තේරුණාද ඔන්න ඕකට තමයි කියන්නේ ස්කන්ධ සංස්ථිති නියමය නියමය කියන්නේ වෙනස් නොවන දෙයකට සංස්ථිතිකයි කියන්නේ වෙනස් වෙන්නේ නැහැ කියන එක ස්කන්ධය වෙනස් වෙන්නේ නැහැ හරිද ඒක තමයි ස්කන්ධ සංස්ථිති නියමයෙන් කියන්නේ ඔක ඉදිරිපත් කරපු විද්‍යාඥයාගේ නම තමයි ඇන්ටනි ලැවෝෂියර් 1600 ගණන්වලදී 1600 ගණන්වල ජීවත් 1700 ගණන්වලදී ජීවත් වෙච්ච විද්‍යාඥයෙක් තමයි ඇන්ටනි ලැවෝෂියර් කියන්නේ. එයා තමයි මේ ස්කන්ධ සංස්කෘති නියම ඉදිරිපත් කළේ. දැන් මේක අපි එකපාරට කිව්වා කියලා කවුරුවත් පිළිගන්නේ නැහැ. මේක ඔප්පු කරලා පෙන්නන්න ඕන. හරිද? දැන් අපි මේ පාඩමේදී ඒක කරලා පෙන්නනවා. ඔප්පු කරලා පෙන්නනවා. හරි. දැනට අපිට ඔච්චරයි කතා කරන්න වෙලාව තියෙන්නේ. මොකද අපේ වෙලාව ඉවරයි. හරිද? ඒක නිසා ඊළඟ දවසේදී